ආයුබෝවන් පුතේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි අපි අදත් එකතු වෙලා තිනවා තේරි පන්තියට නේද? දේශපාලන විද්‍යාව තේරි පන්තිය. ඔව්. ඩොනෝමෝර් ප්‍රතිසංස්කරණය යටතේ විවිධ ලක්ෂණ පිළිබඳව කතා කරා. රාජ්‍ය මන්ත්‍රී සභාව පිළිබඳව කතා කරා. විධායක කාර්ය සභාව පිළිබඳව කතා කරා. ඊළඟට රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා පිළිබඳව කතා කරුවා. හරි. සර්වජන ඡන්ද බලය පිළිබඳව කතා කරා. ওই විදිහට ඇවිල්ලා අපි අද කතා කරන්නේ ආණ්ඩුකාරවරයා පිළිබඳව. ඒ නිසා ලියාගන්න මාතෘකාව 1931 ඩොනෝමෝර් ප්‍රතිසංස්කරණය යටතේ ආණ්ඩුකාරවරයා. අතන 1931 ඩොනෝමෝර් ප්‍රතිසංස්කරණය කියලා ලියලා තියෙන නිසා ඕනනම් ආණ්ඩුකාරවරයා කියලා විතරක් ලියා ගන්න. ගැටලුවක් නැහැ. ආණ්ඩුකාරවරයා කියලා ලියා ගන්න. හරි. දැන් මේ ආණ්ඩුකාරවරයා පිළිබඳව කතා කරනකොට මීට පෙර ආණ්ඩුකාරවරයාත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඒ කියන්නේ එක්දාස් 931ට පෙර හිටපු ආණ්ඩුකාරවරුන් සහ එක්දාස් 931 එකෙන් පස්සේ 1931 ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරවරයාව සංසන්දනය කරලා බැලුවොත් මොකද්ද වෙනස? 1931ට පෙර ආණ්ඩුකාරවරයා කියලා කියන්නේ ඍජුවම දේශපාලන කටයුතු වලට දායක වෙච්ච අධිරාජ්‍යවාදී පාලනයේ ප්‍රධානම තනතුරු දරපු කෙනා. එයා ඍජුවම දේශපාලන කටයුතු වල සහභාගී වුණා. එයාට විශාල බලයක් තිබුණා. හරි. යටත් විජිතයේ සමස්ත වගකීම ආණ්ඩුකාරවරයා යටතේ තමයි තිබුණේ. හැබැයි පුතේ ඩොනෝමෝර් ප්‍රතිසංස්කරණ වලින් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ආණ්ඩුකාරවරයාව දේශපාලන කටයුතු වලින් ඉවත් කර තැබීම. ඒ කියන්නේ තවදුරටත් ආණ්ඩුකාරවරයා ඍජුවම දේශපාලන කටයුතු වලට දායක වීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් එයාව දේශපාලන කටයුතු වලින් ඉවත් කරලා යම් ප්‍රමාණයකින් මධ්‍යස්ථ තැනක තැබීම තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මධ්‍යස්ථ තැනක තැබීම. ඒ නිසා මෙයා සතුව තිබිච්ච දේශපාලන බලතල මෙයා මෙච්චර කාලයක් හිටු කරපු කාර්යයන් බොහෝ එව්වා ආණ්ඩුකාරවරයාගෙන් ඉවත් කරලා වෙනත් පාර්ශ්වයන්ට ලබා දුන්නා. කාටද වෙනත් පාර්ශ්වයන්? කොටසක් ලබා දුන්නා රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාට. අපි මේ ඉස්සලා කතා කරුවානේ මහලේකම්, නීති ලේකම්, මුදල් ලේකම් කියලා තුන්දෙනෙක්.
අන්නේ රාජධාරීන් තුන්දෙනාට මෙච්චර කාලයක් ආණ්ඩුකාරවරයා භුක්ති විඳපු සමහර බලතල ලබා දුන්නා. ඒ වගේම සමහර බලතල දුන්නා අමාත්‍ය මණ්ඩලයට. සමහර බලතල දුන්නා විධායක කාර්ය සභාවන්ට. තවත් බලතල දුන්න කාටද? රාජ්‍ය මන්ත්‍රණ සභාවට. මෙන්න මේ විදිහට ආණ්ඩුකාරවරයා මෙච්චර කාලයක් භුක්ති විඳපු බලතල ටික පවරලා දුන්නා. ඒ නිසා තවදුරටත් ආණ්ඩුකාරවරයා දේශපාලන කටයුතු වලට දායක වෙන කෙනෙක් නෙවෙයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආණ්ඩුකාරවරයා කිසිම බලයක් නැති නාමික තත්ත්වයකට පත් කරයි කියන්නේ. නාමික විධායකයෙක් නෙමෙයි ආණ්ඩුකාරවරයා. තවදුරටත් යටත් විජිතයේ ප්‍රධානම විධායකයෙක්. නමුත් එයා දැන් ටිකක් සයිලන්ස් වෙලා පැත්තකටලා ඉන්න කෙනෙක්. එයාට බලතල තියෙනවා. නමුත් වෙනදාද විච්ච බලතල ආණ්ඩුකාරවරයා සතු වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පදනමේ ඉඳගෙන තමයි අපි ඩොනමෝර් ආණ්ඩුකාරවරයා පිළිබඳව කතා කරන්නේ. රයිට් එහෙමනම් අපි ලියමු. ඔව් ලියන්න මෙහෙම. 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ තුල ආණ්ඩුකාරවරයා මධ්‍යස්ථ තත්වයකින් පවත්වා ගැනීම අපේක්ෂා කළේය. මධ්‍යස්ථ තත්වයකින් පවත්වා ගැනීම අපේක්ෂා කළේය. එක්දාස් නවසිය තිස්සකට පෙර ආණ්ඩුකාරවරයාට අසීමිත බලතල ප්‍රමාණයක් හිමිව තිබුණද එක්දාස් නවසිය තිස් එකේ ප්‍රතිසංස්කරණ තුලින් එම බලතල අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහුගෙන් ඉවත් කළේය. එහෙත්
ආණ්ඩුකාරවරයා නාමික තත්වයකට පත් කළේ නැත. නාමික තත්වයකට පත් කළේ නැත. ලාංකිකයන් වෙත පවරා දෙන ලද බලතල ලාංකිකයන් වෙත පවරා දෙන ලද බලතල හරි ලාංකිකයන් වෙත පවරා දෙන ලද බලතල මොකද කියන්නේ ආයත ආකාරය ආයත නෙමෙයි මෙහෙම නිමු බලතල සුළු ජාතීන්ට අවාසිදායක වන ආකාරයෙන් හෝ අධිරාජ්‍යවාදී ආණ්ඩුවට තර්ජනයක් වන ආකාරයෙන් ක්‍රියාවට නංවන්නේ නම් එය වැළැක්වීම ආණ්ඩුකාරවරයාගෙන් අපේක්ෂා කළේය. කෙසේ වෙතත් ආණ්ඩුකරු යටත් විජිතය පිළිබඳ අවසාන වගකීම දරන පුද්ගලයා විය. ආණ්ඩුකරුගෙන් අපේක්ෂා කළේ යටත් විජිත පාලනය සහ ලාංකික නියෝජිතයන් යන දෙපාර්ශවයම කළමනාකරණය කරමින් මධ්‍යස්ථ තත්වයකින්
කටයුතු කිරීමය මධ්‍යස්ථ තත්වයකින් කටයුතු කිරීමය ඕක ගන්න එපා එතකොට මේ දැන් ආණ්ඩුකාරවරයා තවදුරටත් යටත් විජිතයේ ප්‍රධානම විධායකය. මෙයාට යටත් විජිතය තුල ප්‍රධාන තනතුරු තුනක් හිමි වුණා. එකක් තමයි එයා යටත් විජිත ආණ්ඩුවේ නායකයා. එතකොට මතක තියාගන්න දැනට මේක තේරෙන්නේ නැහැ. ඊළඟ පාඩම කරනකොට ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය කරනකොට නේ හතරවෙනි පාඩම ඉගෙන ගත්තානේ නේද? ඒක ඉගෙන ගත්තා. ආණ්ඩුවේ නායකයා කියලා කියන්නේ කිසිසේත්ම නාමික තත්වයක් දරන කෙනෙක් නෙවෙයිනේ. ඒ කියන්නේ පාලනය පිළිබඳ වගකීම තියෙන කෙනා. එහෙමනම් වැරදියට තේරුම් ගන්න එපා. ආණ්ඩුකාරවරයා කිසිසේත්ම නාමික තත්වයක් දරන්නේ නැහැ. එයා ආණ්ඩුවේ නායකයා. ඒ වගේම එයා යටත් විජිතයේ සේනාධිනායකයා වශයෙන් කටයුතු කරා. ඒ වගේම යටත් විජිතයේ විධායකයේ නායකයා වශයෙන් කටයුතු කරා. විධායකයේ කොටස් දෙකක් යටතේ හඳුන ගන්නවා ඩොනමෝල් ප්‍රසංස්කරණය යටතේ. එකක් තමයි ආණ්ඩුකාරවරයා, අනිත් කොටස තමයි අමාත්‍ය මණ්ඩලය. හරි. අමාත්‍ය මණ්ඩලයේ විධායකයේ කොටසක්, ආණ්ඩුකාරවරයා තව කොටසක්. නමුත් විධායකයේ නායකයා බවට පත් වෙන්නේ ආණ්ඩුකාරවරයා. එතකොට එයා මෙන්න මේ තනතුරු ත්‍රිත්වය දරනවා නම් එයා කිසිසේත්ම නාමික තත්වයක් දරන්නේ නැහැ. පැහැදිලිවම ආණ්ඩුකාරවරයාට බලතල සමූහයක් හිමි වුණා. ඒවා අපි ශ්‍රීර්ෂ ගණනාවක් යටතේ කතා කරනවා. එතකොට ඔයාලට පැහැදිලි වෙයි මෙයා එහෙමනම් නාමික තත්වයක් දරන්නේ නැති බව. හරි. බලාපොරොත්තු වෙච්ච එකම දේ අර වෙනදා වගේ ඍජුවම බලය ක්‍රියාත්මක කිරීමට එයා සහභාගී වුණේ නැහැ. එච්චරයි වෙච්ච වෙනස. හරි. එහෙම නැතුව මෙයා මේ බලය නැති කෙනෙක්ම නෙවෙයි වැරදි තේරුම් ගැනීමක් කරන්න එපා. හරි. අපි ලියමු ඊළඟ ඡේදේ. සර් ඔව්. ටියුට් එකේ රෝල් ටියුට් එකේ ඒ ටිකේ රෝල් ඉවරයි. හරි. ඔයාලා ටියුට් එකේ නම් ලියන්න එපා. ඔයා පොතේ නම් ලියන්න දිගටම ලියාගෙන යන්න. මම මේ පොතේ ලියනවායි මම ඒකයි අර ඉස්සලා කිව්වේ. දැන් මේ ටියුට් එකේ හෙස්ටන් ටිකක් තියෙනවා. ඊට පස්සේ සටහනක් තියෙනවා. නමුත් අපි පොතේ ලියනකොට දිගටම ලියාගෙන යනවනේ. දැන් මේකේ තියෙන ටික කියන්නේ. ටියුට් එක ළඟ තියාගෙන බලාගෙන යන්න. එතකොට තේරෙයි මේ කියන එක. හරි. ලියන්න ආණ්ඩුකරු තවදුරටත් ඔන්න ටියුට් එකේ තියෙන පහලට මෙහෙම පොතේ ලියන ඇලියා ගන්න. පළවෙනි එක ආණ්ඩුවේ නායකයා ආණ්ඩුකරු තවදුරටත් කියලා අර ඡේදෙම ලිව්වා. ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න පළවෙනි එක ආණ්ඩුවේ නායකයා. දෙවෙනි එක විධායකයේ නායකයා. තුන්වෙනි එක සන්නද්ධ හමුදාවල සේනාධි නායකයා. සන්නද්ධ හමුදාවල සේනාධි නායකයා. යන තනතුරු දැරීය.
ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ආණ්ඩුකරුට හිමි වූ බලතල පහත ශීර්ෂය යටතේ පෙන්වා දිය හැකිය. පහත ශීර්ෂය යටතේ පෙන්වා දිය හැකිය. පළවෙනි ශීර්ෂය ලියන්න චාරිත්‍රානුකූල සහ අර්බුදයන්ට ලක් නොවූ බලතල. අර්බුදයන්ට ලක් නොවූ බලතල. අර්බුදයන්ට හසු නොවූ බලතල. ඔව් මගේ පුතේ ඇහෙන්නේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ. දැන් මේ ඇයි අර්බුදයන්ට හසු නොවූ බලතල කියලා කියන්නේ? දැන් සමහර අවස්ථාවලදී බලය වෙන් කරලා දුන්නට ඒ බලතල වලට සම්බන්ධව වෙනත් අයටත් බලයේ තියෙන අවස්ථා හම්බ වෙනවා. එතකොට එකිනෙක අතර ගැටුම් නිර්මාණය වෙනවා. දැන් මේ චාරිත්‍රානුකූල බලතල කියන ඒවා කිසිම ආකාරයකින් වෙනත් කිසිදු පාර්ශවයකට හිමි වෙන්නේ නැහැ. ඒවා අතීතයේ ඉඳන්ම අර රජු සතුව තිබිච්ච බලතල. අද රාජ්‍ය නායකයා විදිහට භුක්ති විඳින්නේ ඒ බලතල. දැන් ඇයි ආණ්ඩුකාරවරයා රාජ්‍ය නායකයා නොවෙන්නේ? ලංකාව රාජ්‍යයක් නෙවෙයිනේ කාලේ. රාජ්‍ය තමයි බ්‍රිතාන්‍ය. එතකොට බ්‍රිතාන්‍ය රාජ්‍යයේ යටත් කොටස් තමයි මේ ලංකාව, ඉන්දියාව, මාලදිව වෙන අරන් මනන් කියලා කියන්නේ. ඒව පාලනය වුණේ රජු යටතේ. ඒක රජු තමයි වගේ රාජ්‍ය නායකයා. හැබැයි රජු වෙනුවෙන් එයාගේ කටයුතු කරගෙන යන නියෝජිතයෙක් වශයෙන් ආණ්ඩුකාරවරයා හිටියා. එක පැත්තකින් අපි රාජ්‍ය නායකයා වශයෙන් පිළිගන්නව නම් ඒ කාලේ ඒක නිදහස ලැබීමට පෙර පිළිගත යුතු වෙන්නේ බ්‍රිතාන්‍ය කිරීටය. ඒ කියන්නේ රජු. එමෙතන රජින. අනිත් පැත්තෙන් අපි නිදහස් ස්වාධීන රාජ්‍යයක් නෙමෙයි, අපි බ්‍රිතාන්‍ය යටත් කොටසක්. ඒ හින්දා මේකට රාජ්‍ය නායකයෙක් නැහැ. හරි, ආණ්ඩුකාරවරයා රාජ්‍ය නායකයා වෙන්නේ නැහැ. නමුත් යටත් විජිතය තුල රාජ්‍ය නායකයෙක් විසින් ක්‍රියාවට නැංගේ යුතුව තිබුණු බලතල තිබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් බ්‍රිතාන්‍යයේ යම් ජාතික උත්සවයක් සමරනවා නම් ඒ ජාතික උත්සවයේ යටත් විජිතයෙක් තිබුණානේ. හරි. එතකොට ඒ උත්සවයේ ප්‍රධානියා බවට පත් වෙන්නේ කවුද? ඒ බ්‍රිතාන්‍යයේ රජු වෙනුවෙන් මෙහි තිබෙන උත්සවයේ අමතන්නේ කවුද? නේද? අන්න ඒ වගේ කාර්යයන් පැවරුණානේ. ඒව චාරිත්‍රානුකූල බලතල. නැත්නම් අපිව රාජ්‍ය නායක බලතල කියලා සෝල්බරි ව්‍යවස්ථාව යටතේ හෝ එතනින් පස්සේ ව්‍යවස්ථාවල කතා කරනවා. එතකොට එහෙනම් මේ නම්බුනාම පිරිනැවීම, රාජ්‍ය උත්සවවල සහභාගී වීම, ඒ වගේ මුණසුන දරන එක, වර්ධකරුවන්ට සමාව දෙන එක, දඬුවම් ලිහිල් කරන එක, හරි. එහෙම නැත්නම් අධිකරණවල විනිසුරුවරුන්ව පත් කරන එක. එතකොට සන්නද්ධ සේවාවන් වල ප්‍රධානීන් පත් කරන එක. අන්න ඒ වගේ කාර්යයන් සමූහයක් ආණ්ඩුකාරවරයා විසින් ඉටු කරා
ඒවා සාමාන්‍ය නිදහස් ස්වාධීන රාජ්‍යවල නම් සම්පූර්ණයෙන්ම රාජ්‍ය නායකයාට හිමි වෙන බලතල. ඉතින් රාජ්‍ය නායකයාට හිමි බලතල ලංකාව තුල ක්‍රියාත්මක කරුවේ ආණ්ඩුකාරවරයා විසින්. ඒවා වෙන කිසිවෙකුට හිමි බලතල නෙවෙයි. ඒ නිසා ඒවා කිසිම ආකාරයකින් අර්බුදයන්ට හසු නොවූ බලතල වශයෙන්ුයි අපි හඳුනගන්නේ. හරි. ඔන්න ලියන්නේ මේ බලතල. ඡේදයක් විදිහට දෙකට ලියාගෙන යන්න. රාජ්‍ය මුද්‍රාව පරිහරණය කිරීම. රාජ්‍ය මුද්‍රාව පරිහරණය කිරීම. වර්ධකරුවන්ට සමාව දීම සහ දඬුවම් ලිහිල් කිරීම හමුදාවන්හි ප්‍රධාන අනදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීම. හමුදාවන්හි ප්‍රධාන අනදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීම. ජාතික උත්සව කටයුතු වලට සහභාගී වීම සහ ඒවා ඇමතීම විදේශ කටයුතු මෙහෙයවීම හරි. ওই ටික තමයි එතකොට මේ චාරිත්‍රානුකූල හා අර්බුදයන්ට හසු නොවූ බලතල වලට අයිති වෙන්නේ. ඊළඟට දෙවෙනි ශීර්ෂය තියෙනවා විධායක බලතල. දැන් මෙයා විධායකයේ ප්‍රධානියානේ. ඒතර විධායකයේ ප්‍රධානියා විදිහට එයාට සැලකියුතු කාර්යභාර සමූහයක් හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. දැන් කාරක සභාවේ සභාපතිවරයාව අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම බලාපොරොත්තු වුණා. ඒතර කාරක සභා 7ක් තියෙනවා. ඒ 7ේම සභාපතිවරුන් අමාත්‍ය මණ්ඩලයට පත් කරනවා. හැබැයි ආණ්ඩුකාරවරයාට පුළුවන් අවශ්‍ය නම් යම් කාරක සභා සභාපතිවරයෙක්ව අමාත්‍ය මණ්ඩලයට පත් නොකර ඉන්න. හරි. අමාත්‍ය මණ්ඩලයේ හිටියා සමාජිකයෝ 10 දෙනෙක්. අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෝ 10 දෙනා. ඒ 10 දෙනා නිර්මාණය වෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි කාරක සභා සභාපතිවරු 7 දෙනයි. ඔය විදිහට තමයි අමාත්‍ය මණ්ඩලය නිර්මාණය වුනේ. එතකොට යම් කාරක සභාවක සභාපතිවරයෙක්ව අවශ්‍ය නම් අමාත්‍ය මණ්ඩලයට පත් නොකර සිටීමේ බලය ආණ්ඩුකාරවරයා සතු වුණා. හැබැයි එහෙම කෙරුවේ නැහැ කිසිම අවස්ථාවක. ඕනනම් පත් නොකර ඉන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි යටත් විජිතේ පරිපාලන කටයුතු මෙහෙයවීම ආණ්ඩුකාරවරයාගේ වගකීමක් බවට පත් වුණා.
විශේෂයෙන්ම පරිපාලන කටයුතු ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරවරයා ඍජුවම මැදිහත් වුණේ නැහැ. එයා බොහෝ වෙලාවට මහලේකම්වරයාගේ මාර්ගයෙන් තමයි ක්‍රියාත්මක කරුවේ. ඒ වගේම ඔය ආගමන විගමන කටයුතු ආගමන කියන්නේ පිටරටවල ඉඳන් මෙහෙට එන ඒවා විගමන කියන්නේ මෙහි ඉඳන් පිටරට යන ඒවා ඊට අදාළ කටයුතු ඊළඟට විදේශ කටයුතු නැව් ගමනාගමනය මූල්‍ය කටයුතු මෙන්න මේ වගේ කාර්යභාරයන් සමූහයක් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කළා. නමුත් ඉතින් මේ කාරණාවලදී බොහෝ වෙලාවට රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාව සම්බන්ධ කරගෙන තමයි ඒවා ක්‍රියාත්මක කරුවේ. විශේෂයෙන්ම මහලේකම්වරයාගේ උදව් උපකාරය ඇතිව මේ කාර්යයන් ක්‍රියාත්මක කරුවා. හරි. ඒතරේ විධායක කටයුතු අපි ලියමු මෙහෙම විධායක බලතල කියලා තියෙනවා ශීර්ෂයක් ලියන්න. අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම යටත් විජිතය තුල සියලු සිවිල් කටයුතු පරිපාලනය කිරීම සර් පොඩ්ඩක් අයම බෙන්දලා කියන්නකෝ. අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම යටත් විජිතය තුල සියලු සිවිල් කටයුතු පරිපාලනය කිරීම විදේශ කටයුතු සහ ආරක්ෂක කටයුතු මෙහෙයවීම ආගමන හා විගමන කටයුතු මූල්‍ය සහ වෙළඳපොළ යන කාර්යයන් මෙහෙයවීම හරි ඔය තමයි ඔව් ඉස්සෙල්ලා මොකද්ද? මගේ පිටේ ඔයාලට සිග්නල් අඩුයිද? ආගමන විගමන කටයුතු වලට ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද සර්? ආරක්ෂක විදේශ කටයුතු සහ ආරක්ෂක කටයුතු ආගමන සහ විගමන කටයුතු නැව් ගමනාගමන කටයුතු මූල්‍ය සහ වෙළඳ හරි right දැන් ඊළඟට අපි කතා කරනවා සහතික කිරීමේ බලතල කියලා ශීර්ෂය. මොකද්ද මේ සහතික කරනවායි කියලා කියන්නේ? දැන් ඔන්න ඉස්කෝලේදී සමහර ලාවට ඔයාලට වැදගත් වෙලා තියෙනවද දන්නේ එක ඉස්කෝලේක ඉඳලා සාමාන්‍ය පෙළ ඉඳලා උසස් පෙළ යන වෙන ඉස්කෝලේකට ගියා නම් සමහර ලාවට මේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනයේ සත්‍ය පිටපතක් ලෙස සහතික කරනවා. කවුද කරන්නේ? සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය සත්‍ය පිටපතක් ලෙස සහතික කරනවා. මොකද්ද ඒක උඩ කරන්නේ? අන්න විදුහල්පතිතුමාට තියෙනවා සීල් එකක්. ඒකේ තියෙනවා මේ සත්‍ය පිටපතක කියලා තමයි සීල් එක කපලා තියෙන්නේ. ඒක ගැහුවා. යටින් අස්සන ගැහුවා. හරි. තිබ්බ විදුහල්පතිතුමාගේ සීල් එක. විදුහල්පති අහවල් ඉස්කෝලේ නේ පාසල කියලා තියෙනවා සීල් එක. දැන් මෙතන සහතික කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. එතනින් තමයි ඒකට වළංගු භාවය ලැබෙන්නේ. ඒ සහතිකේ වළංගු භාවයක් ලැබෙන්නේ
අර අත්සන තියලා ඒක සත්‍යයි කියලා සාතික කරාට පස්සේ දැන් මේ සාතික කිරීම කියන කාරණේ තේරුම් ගන්නයි මම කිව්වේ. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට නීති සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් වෙනවා. හරි මම මගින් පටන් ගන්න තියෙන්නේ. දැන් රාජ්‍ය මන්ත්‍ර සභාව මොකද කරන්නේ? මේ 50 කෙටුම්පත් සාකච්ඡාවට භාජනය කරලා රාජ්‍ය මන්ත්‍ර සභාවේ බහුතර කැමැත්තෙන් සම්මත කරනවා. සිතුමින මගේ පුතා රාජ්‍ය මන්ත්‍ර සභාවේ 50ක් සම්මත කරන්න ඡන්ද බලය හිමිව හිටපු කී දෙනාද? ඡන්ද බලය හිමි වුණේ කී දෙනෙකුටද? රාජ්‍ය මන්ත්‍ර සභාව තුල 50ක් සම්මත කිරීමට ඡන්ද බලය හිමි වුණානේ නේද? ඔක්කොටම හිමි වුණාද නැත්නම් යම් පිරිසකට හිමි වුණේ නැද්ද? අමන්දා දැන් කතා කරන තියා ගෲප් එකෙන් අයින් කරලා දානවා ඈ. ආණ්ඩුක නෑ මං අහන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල රාජ්‍ය මන්ත්‍ර සභාවට 50 කෙනුම්පත් ගේනවනේ. ගෙනල්ලා ඒවා වාද විවාද වලට ලක් කරනවනේ. ඒ කියන්නේ മന്ത്രിවරු ඉන්නවනේ පිරිසක් නේ. 61 දෙනෙක් ඉන්නවනේ. ඒගොල්ලෝ මේ ගේන නීතිය සම්පාදනය කරන්න ගේන කෙනුම්පත සාකච්ඡා කරනවා. වාද විවාද වලට භාජනය කරනවා. ඒක අවසානයේ බහුතරයකින් සම්මත කරන්න බෑ. කී දෙනෙක් කැමතිද කී දෙනෙක් අකමැතිද කියලා බලන්න බෑ. සම්මත වෙනවා කියන්නේ බහුතර කැමැත්තෙන් එක මේ අනුමත කරනවා කියන එකනේ නේද? අපි හිතමුකෝ 50යි කියලා. 50ක් නම් ඉන්නේ 26 දෙනෙක් කැමති වුණොත් තමයි ඒක අනුමත වුණා කියලා කියන්නේ. බහුතරය කැමති වෙන්න ඕනේ. එතකොට එහෙනම් මේ ඡන්ද විමසීමක් කරනවනේ. කවුද 50 කිරුම්බතර පක්ෂ කවුද විපක්ෂ කියලා? මං අහන්නේ ඒ 50 කිරුම්බත සම්මත කිරීම ගැන නෙමෙයි. මං අහන්නේ රාජ්‍ය මන්ත්‍ර සභාව තුල ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය හිමි වෙච්ච කී දෙනෙක් හිටියද කියලා? රාජනඩාරින් 3 දෙනා හැර අනිත් අයට එහෙම කියනවා. කතා කරේ කවුද මට පෙන්නන්නේ. කවුද පුතේ ඔයා? සඳලි. හා සඳලි හරි. සඳලි කියනවා එහෙම. පෙන්නන අයගෙන් හරියමු. දෙව්මි කවිෂා පුතේ මොකද හිතන්නේ? රාජ නිලධාරීන් 3 දෙනාට ඇර අනිත් අයට ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම කියනවා දෙව්මි කවිෂා. දිමන්ති මොකද හිතන්නේ? දිමන්ති නිලධාරීන් 3 දෙනාට හැර අනිත් අයට පුළුවන් සර්. පුළුවන් කියලා කියනවා. රයිට්. දිමති චමත්කා රාජ්‍ය නිලධාරීන් 3 දෙනාට අනිත් මේ අමාත්‍ය මණ්ඩලයේ අනිත් අයට පුළුවන්. ඔව් සෙව්වන්දි පුතේ. රාජ්‍ය නිලධාරීන් 3 දෙනාට හැර අනිත් අයට පුළුවන් කියලා දැන් ඔක්කොම කතා කරපුවා කිව්වා. එතකොට අනිත් අය කී දෙනාද? ඔක්කොම කී දෙනාද? රාජ්‍ය නිලධාරීන් 3 දෙනා අයින් කරපුවාම කී දෙනෙක් ඉතුරු වෙයිද? සෙව්වන්දි සෙව්වන්දි ලෙෆ්ට් උනාද? මට පුළුවන් ඉතින් හැමදාම ලෙෆ්ට් කරලා දාන්න ඕන සමහර අය. ඔව් තරුසි කියන්න පුතේ. 58 දෙනයි.
58 දෙනයි. හා එයා කියන 58යි. සසිනි නිශාරා ඔක්කොම කී දෙනයිද? හරි සරල ප්‍රශ්නයක් මම අහුවේ. අහන්න ඕනෙත් නැති එක. ඇහුන්නේ නැහැ පුතේ? රාජ්‍ය නිලධාරීන් 3 දෙනාත් එක්කම 61. රයිට් හරි බොහොම හොඳයි. ඉතින් මේ ප්‍රශ්න අහපුවම ලෙෆ්ට් වෙන්න එපා දරුවනේ. එහෙම ලෙෆ්ට් උනායි කියලා ඉවරලා ජීවිතේ මග හරින්න උත්සාහ දරන අයට මතක තියාගන්න ජීවිතේ බොහෝ දේවල් මග හැරෙනවා. හරි? ජීවිතේ මග හරින්න උත්සාහ දරන බොහෝ දෙනාට ජීවිතේ බොහෝ දේවල් මග හැරෙනවා. ඒ නිසා කිසි දෙයක් මග හරින්න උත්සාහ දරන්න එපා. ඒ හැමදේම තමන්ගේ ජීවිතයට සුදුසුයි නම් ළඟා කරගන්න උත්සාහ දරන්න. අද මේ ප්‍රශ්නය අහපුවාම මේ ප්‍රශ්නේ මග හැරලා යනවා නම් ඔබට උසස් පෙළ විභාගයේදී දේශපාලන විද්‍යාවේ ඒක අහිමි වෙනවා පුතේ. හරි? දේශපාලන විද්‍යාවේ ඒක අහිමි වෙනවා කියලා කියන්නේ ඔබට විශ්වවිද්‍යාලයට යන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. විශ්වවිද්‍යාලයට යන්න තියෙන අවස්ථාව නැති වෙනවා කියන්නේ ඔබට උපාධියක් ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. උපාධියක් ගන්න තියෙන අවස්ථාව ඔබට නැති වෙනවා කියලා කියන්නේ පුතේ රටේ ඉහළ රැකියාවකට වෘත්තියකට ඉහළ නිලධාරියෙක් බවට පත් වෙන්න යන්න තියෙන අවස්ථාව ඔබට නැති වෙලා යනවා. ඒ කියන්නේ සමාජ පිළිගැනීම ඔබට නැති වෙනවා. නේ? සමාජයේ ඊටම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙන අවස්ථාව ඔබට නැති වෙනවා. බලන්න කොච්චර දේවල් අහිමි වෙනවද කියලා. ඒක මන් දන්නේ නැහැ සිග්නල් නැති වුණාද, ඔටෝ ලෙෆ්ට් වුණාද මම දන්නේ. හැබැයි ගොඩක් අපේ දරුවෝ කරන්නේ පාඩම් කරලා නැත්තම් ප්‍රශ්නයක් අහමු ලෙෆ්ට් එක. ඒ නිසා පාඩම් කරලා එන්න අද උගන්වන එක පාඩම් කරලා ඊළඟ දවසේ පන්තියට සහභාගී වෙන්න. එතකොට තමයි ආසාවෙන් පන්තියේ ඉන්න පුළුවන්කම තියෙන්නේ. උගන්වන දේවල් හොඳින් තේරෙන්නේ එතකොට. එහෙම නැත්නම් අපි ඔක්කොම පැත්තක දාලා තියලා ටීවී බලලා ෆෝන් එකේ Facebook ගිහිල්ලා ගේම් ගහලා අරේවා මේවා කරලා ඊළඟ දවසේ නම් මගේ පුතේ මේ පාඩමට සම්බන්ධ වෙන්නේ. අනේ ඉතින් එදාට ඔයාලට මේ පාඩමේ කිසිම අටමගලයක් තේරෙන එකක් නැහැ. ඒ නිසා ජීවිතයේ සැලසුම් කරන්න කොහොමද ගොඩ යන්නේ? ගොඩ යන්න ඕනයිනේ අපේ පන්ති වල ගොඩක් අය ඉන්නේ නේ. ජීවිතේ මේ ගොඩනගාගත්ත දෙමෝපියන් විසින් සියලු දේ රැස් කරලා දුන්නු ජීවිත අපේ පන්ති වල ඊටාම අතලොස්සයි තියෙන්නේ. අතේ ඇඟිලි ගන්නට වඩා අඩුයි. එහෙනම් ඔබේ ජීවිතේ ගොඩනගා ගැනීම බාර වෙලා තියෙන ඔබටමයි. මතක තියාගන්න. සමහර අර මේ දවස්වල යනවා නාට්‍යයක් මේ 7:30 මොකද්ද ටීචර් අම්මා කියලා. ඒකේ එක තාත්තා කෙනෙක් හැසිරෙනවා මම දැකලා තිනවා ළමයි දෙන්න පාඩම් කරලා අපේ තාත්තා බීලා ඉන්නේ. නේ ළමයි දෙන්නට ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ඉතාලම බරපතල බාධාවක්. එක්කෙනෙක් S2 පේන්නේ. හරි අපෝ කතාවක් නේ කියලා හිතයි. ඒ කතාව තුළින් පෙන්නන්නේ අපේ ජීවිතේ කොහේ හරි තියෙන ජීවිතයක් ඒ පෙන්නන්නේ. ඒ නිසා එවැනි ජීවිත මේ අතරේ තියෙනවා මතක තියාගන්න. ඒ වගේ තත්වයන් තුල තමන්ගේ ජීවිතේ ජය ගන්නවා කියලා කියන්නේ ඒක ඊටාම බරපතල තත්ත්වයක්. එහෙම ජීවිත වැඩි අපි අතරින්. ඒ නිසා මග හරින්න උත්සාහ කරන්න එපා. මග හරිනකොට මග හැරෙනවා. හරි? මග හරිනකොට ගොඩක් දේවල් මග හැරෙනවා. රාජ්‍ය මන්ත්‍ර සභාවේ සමාජිකයෝ 61 දෙනයි. ඒ 61 දෙනාගෙන් රාජ්‍ය නිලධාරීන් 3 දෙනා ඒ 3 දෙනාට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලැබුණේ නැහැ. ඒගොල්ලන්ට ඡන්දය ප්‍රකාශ කරන්න බෑ. ඊතුරු 58 දෙනාගෙන් පුතේ එකක් අමතක වුණා වලට අවධානය යොමු කරන්න. කතානායකවරයා හැර කතානායකවරයා ඡන්දය ප්‍රකාශ කරන්නේ නැහැ. කතානායකවරයා ඡන්දය ප්‍රකාශ කරුවොත් අර ඡන්දය සමාන අවස්ථාවකට ආපු අවස්ථාවලදී පමණයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. ඒතකොට කතානායකවරයා රාජධාරීන් 3 දෙනා හැර අනිත් 57 දෙනාගෙන් තමයි ඡන්දය විමසුවේ. ඒතර මේ 57 දෙනාගෙන් බහුතරය යම් 50 කෙටු පතක් සම්මත කෙරුවොත් අන්න අපි කියනවා 50 කෙටු පත සම්මත වුණා කියලා. සම්මත කිරීම. මේ විදිහට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත කරන කෙටුම්පත නීතියක් බවට පත් වෙන්න නම් කවුද පුතේ අනුමැතිය දෙන්න ඕනේ?
නීතියක් බවට පත් වෙන්න නම් ඩොඩමෝර් ප්‍රසංස්කරණ වලට අනුව අන්න ආණ්ඩුකාරවරයා අනුමැතිය දිය යුතුයි. ආණ්ඩුකාරවරයා පනත්කට උම්පතට තමන්ගේ අත්සන යොදලා දිනය ලියලා සීල් එක තියලා ඒ කාර්ය කරපුවාම අන්න නීතියක් බවට පත් වෙනවා. හරි ආණ්ඩුකාරවරයා අනුමැතිය දෙනවා. ඒ අනුමැතිය දුන්නාට පස්සේ ඒක නීතියක් බවට පත් වෙනවා. එහෙනම් සහතික කිරීම කියලා කියන්නේ මෙන්න මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත කරලාද කෙටුම්පතකට තමන්ගේ අත්සන තබා එය නිල වටිනාකමක් ඇති නීතියක් බවට පත් කිරීම. හරි එහෙනම් ආණ්ඩුකරුගේ අනුමැතිය තුලින් පනත් කෙටුම්පත නීතියක් බවට පත් වෙනවා. ඔන්න නීතිය. හරි එහෙනම් මෙන්න මේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සහතික කිරීමේදී එහෙම නැත්නම් මේ අනුමැතිය දීම කියන ක්‍රියාවලියේදී ආණ්ඩුකාරවරයාට පුළුවන් පුතේ පියවර 6ක් අනුගමනය කරන්න. පියවර 6ක් අනුගමනය කරන්න පුළුවන්. මේ අනුමැතිය දීම කියන ක්‍රියාවලියේදී අපි සහතික කිරීම කියන්නේ ඒකට. අනුමැතිය දීම කියන ක්‍රියාවලියේදී පියවර 6ක් අනුගමනය කරන්න පුළුවන්. කොහොමද? කෙලින්ම අනුමැතිය දීලා නීතියක් බවට පත් කරන්න පුළුවන්. අස්සන යොදලා මුද්‍රාව තැබුවොත් ඒක නීතියක් බවට පත් වෙනවා. ඒකට අපි කියනවා අනුමැතිය දීම. දෙවෙනි එක අනුමැතිය දෙන්නේ නැතුව ඒ පනත් කෙටුම්පත නැවත සලකා බලන්න කියලා රාජ්‍ය මන්ත්‍ර සභාව වෙත හරවා යවන්න පුළුවන්. ආණ්ඩුකරු රාවණි ආණ්ඩුකරු කෙලින්ම ආපහු යවනවා රාජ්‍ය මන්ත්‍ර සභාවට නැවත වරක් මේක සලකා බලන්න කියලා. ඒ දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි ආණ්ඩුකාරවරයා වෙත ආපු කෙටුම්පත කෙලින්ම රාජ්‍ය මන්ත්‍ර සභාව වෙත යවනවා. නිකන් නෙමෙයි මේක 3න් 2කින් සම්මත කරලා එවන්න කියලා නැවත රාජ්‍ය මන්ත්‍ර සභාවට හරවලා යවනවා. 3න් 2කින් 3න් 2කින් සම්මත කරන්න කියලා හරවලා යවනවා. ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍ර සභාවේ ඡන්දය ප්‍රකාශ කළ හැකි මන්ත්‍රීවරු 57න් වැඩි කිරීම 3න් 2 බලන්න කීයක් දෙන්නේ කියලා. 20 ගානේ 60යි නේද? ඔව් 20 ගානේ 60යි නම් 19ක් 3 57යි වෙන්න ඕනේ. එහෙනම් 19යි 3න් එකක් කියලා කියන්නේ එහෙනම් 38ක් 57න් 38ක් අනුමත කළ යුතුයි. බහුතරය කියන්නේ භාගයනේ. 57න් 2කින් එක. ඒකෙන් තමයි සම්මත කරන්නේ. 57න් 2කින් එකක් කියලා කියන්නේ කීයද? 29යි නේ. 28යි 50යි 29යි. 29යි. 29 දෙනා විසින් සම්මත කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ආණ්ඩුකාරවරයා කියනවා 3න් 2කින් සම්මත කරලා එවන්න. ඒ කියන්නේ 38 දෙනෙක් අනුමත කරන්න ඕනේ. ඒ තුන්වෙනි පියවර. ආයේ ආණ්ඩුකාරවරයාට පුළුවන් දැන් තමන් වෙත අනුමැතිය ලබා දීම සඳහා පැමිණි පනත් කෙටුම්පත ඒක බ්‍රිතාන්‍යයේ රජු වෙත යොමු කළ යුතුයි. තමන්ට මේ පිළිබඳව කලින් තීරණයක් ගන්න බෑ. බ්‍රිතාන්‍ය රජුගේ අනුමැතිය ලැබෙන තුරු රඳවා තබා ගැනීම හෝ බ්‍රිතාන්‍ය රජු වෙත යොමු කිරීම එයාගේ අවසරය සඳහා යොමු කිරීම කරන්න පුළුවන්. ඒ 4වෙනි පියවර. 5වෙනි පියවර තමයි අනුමැතිය දෙනවා. හරි අනුමැතිය දෙනවා. හැබැයි පුතේ ක්‍රියාත්මක කරන්න බෑ මාස 6ක් යනකම්. අපි හිතමු මෙහෙම 1933 ජනවාරි මාසේ 5 වෙනිදා යම් පනත් කෙටුම්පතකට ආණ්ඩුකාරවරයා අනුමැතිය දෙනවා.
සාමාන්‍යයෙන් අපි දන්නවනේ අනුමැතිය ලැබුණා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද? කතානායකවරයා අසන් කරලා අද සිට මේ නීතියක් බවට පත් වේ කියලා කිව්වනම් එතන ඉඳන් මේක ක්‍රියාත්මකයි. හැබැයි මෙතෙන්දී ආණ්ඩුකාරවරයාට බලයක් ලැබුණා. එයා අනුමැතිය දෙනවා 1933 1.5. එතකොට ඒ අනුමැතිය දුන්නාම නීතියක් බවට පත් වෙනවා. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න බෑ හෙට ඉඳන්. හරි? මේක ක්‍රියාත්මක කරන්න බෑ හෙට ඉඳන්. මේක ක්‍රියාත්මක කරන්න තව මාස 6ක් යන්න ඕනේ. ඒ කියන්නේ 1933 7 වෙනි මාසේ 5 වෙනිදා වෙනකන් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද එයා අනුමැතිය දීලා තියෙන්නේ මාස 6කට අත්හිටවල. මාස 6කට අත්හිටවල අනුමැතිය දීලා තියෙන්නේ. හරි? ඔන්න 5 වෙනි පියවර 6 වෙනි පියවර පුරේ කෙලින්ම පුළුවන් ආණ්ඩුකාරවරයාට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත කරන ලද කෙටුම්පත අවලංගු කරන්න නිෂේධනය කරන්න පුළුවන්. අනුමැතිය දෙන්නෙම නැහැ. අහෝසිම කරලා දානවා. එහෙනම් එතන ඉහට මේක ආයේ නීතියක් බවට පත්වීමක් වෙන්නේ නැහැ. එහෙනම් පියවර 6ක් අනුගමනය කරන්න පුළුවන්. ආයෙ බලන්න පළවෙනි එක අනුමැතිය දීම නැවත සලකා බලන ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට හරවා යැවීම. 3න් 2කින් සම්මත කරන ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට දැනුම් දීම. බ්‍රිතාන්‍ය රජුගේ අනුමැතිය ලැබෙන තුරු රඳවා ගැනීම හෝ බ්‍රිතාන්‍ය රජු වෙත යොමු කිරීම. ක්‍රියාත්මක වීම මාස 6කට අත්හිටවා අනුමැතිය දීම. අනත නිෂේධනය කිරීම. නැත්නම් අපි කියනවා අහෝසි කිරීම. හරි. ඔන්න ඔය විදිහේ පියවර 6ක් අනුගමනය කරන්න බලය තිබුණ ආණ්ඩුකාරවරයාට පළාත් කෙටුම්පත සම්බන්ධයෙන්. හරි. මෙන්න මේ නිෂේධනය කිරීම කරන්න පුළුවන් කුමන කෙටුම්පත් සම්බන්ධයෙන්ද? නිෂේධනය කරන්න පුළුවන් කුමන කෙටුම්පත් සම්බන්ධයෙන්ද? ඒ සම්බන්ධ විශේෂ කෙටුම්පත් තිබුණා. විශේෂයෙන් සඳහන් කරපු ඒවා තිබුණා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපාන කෙටුම්පතක් නම් එයාට පුළුවන් නිෂේධනය කරන්න. රටේ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වන ආකාරයකක් නම් එයාට පුළුවන් නිෂේධනය කරන්න, අවලංගු කරන්න. යම් ආගමික හෝ වාර්ග කණ්ඩායමකට බලපෑමක් වන ආකාරයකක් නම් අවලංගු කරන්න පුළුවන්. සුළු ජාතීන්ගේ විරෝධතාවයට ලක් වෙන පනතක් නම් අවලංගු කරන්න පුළුවන්. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පනත් කෙටුම්පතක් නම් අවලංගු කරන්න පුළුවන්. අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් වන පනත් කෙටුම්පතක් නම් අවලංගු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් නීති සම්පාදනය නොකළ යුතු විශේෂ ක්ෂේත්‍ර 7ක් සඳහන් කරලා තිබුණා. ඒ ක්ෂේත්‍ර 7ට අදාළව යම් පනත් කෙටුම්පතක් සම්මත කරලා ආවොත් ආණ්ඩුකාරවරයා වෙත ආණ්ඩුකාරවරයා මොකද කරන්නේ? අදාළ පනත් කෙටුම්පත නිෂේධනය කරනවා. එහෙම නැත්නම් පුතේ අවලංගු කරනවා. රයිට්? හරි. එහෙනම් ඔන්න අපි ලියනවා. එතන නම් තුන්වෙනි කාරණේ දෝ සහතික කිරීමේ බලතල ලියන්න මේම. පනතක් සහතික කිරීම පනතක් සහතික කිරීම යනු යම් පනත් කෙටුම්පතකට
ආණ්ඩුකරුගේ අත්සන යොදා එය නීතියක් බවට පත් කිරීමයි. මේ සම්බන්ධයෙන් සය ආකාරයක බලතල ආණ්ඩුකරුට හිමි විය. එයට පළවෙනි එක පහලින් පහලට ලියා ගන්න හොඳයි. පළවෙනි එක අනුමැතිය දීම. දෙවෙනි එක බ්‍රිතාන්‍ය රජුගේ අනුමැතිය සඳහා යොමු කිරීම. තුන්වෙනි එක වළංගු වන දිනය මාස 6කට කල් තබා අනුමැතිය දීම. හතරවෙනි කාරණය නැවත සලකා බලන ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට යොමු කිරීම. පස්වෙනි කාරණය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකකින් සම්මත කරන ලෙස දන්වා යැවීම.
තුනෙන් දෙකකින් සම්මත කරන ලෙස දන්වා යැවීම. අවසාන එක පණක් කෙටුම්පත නිෂේධනය කිරීම. පණක් කෙටුම්පත නිෂේධනය කිරීම. ඒ කියන්නේ අවලංගු කරනවා. නිෂේධනය කරනවා කියන්නේ අවලංගු කරනවා. හරි. ඔය තමයි පණක් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට අනුගමනය කළ හැකි පියවර 6. ඒතකොට අවසාන කාරණේ කිව්වනේ නිෂේධනය කිරීම. එහෙමනම් කුමන කෙටුම්පත්ද නිෂේධනය කරන්න පුළුවන්? ඒව ටිකක් ලියවෙන්න ඕනේ. ඉන්සා ලියන්න මෙහෙම ආණ්ඩුකාරවරයාට වර්ග 7කට අයත් පණක් කෙටුම්පත් නිෂේධනය කිරීමේ බලය හිමි විය. පහළට ලියන්න පළවෙනි එක රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වයට බලපාන පනත්. පළවෙනි එකේ ලියුවේ රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වයට බලපාන පනත්. දෙවෙනි එක රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපාන පනත්. තුන්වෙනි එක විදේශ වෙළඳාම කමාවක් වරාය හා නාවික ක්ෂේත්‍රයට අයත් අදාළ පනත්. විදේශ වෙළඳාම වරාය හා නාවික ක්ෂේත්‍රයට අදාළ පනත්. හතරවෙනි එක සුළු ජන කොටස් වලට අසමානව සලකන පනත්. එක උදාහරණයකින් පැහැදිලි කරගමුද? 1956 රාජ්‍ය භාෂා පනත දැන් මේ පනත සුළු ජන කොටස් වලට අසමානව සලකන පනත. ඇයි එහෙම කියන්නේ? 56 රාජ්‍ය භාෂා පනතෙන් රාජ්‍ය භාෂාව විදිහට පිළිගත්තේ කොමන භාෂාවද? සිංහල. සිංහල භාෂාව තමයි රාජ්‍ය භාෂාව විදිහට පිළිගත්තේ.
එතකොට ලංකාවේ කතා කරුවේ සිංහල භාෂාව විතරද? භාවිතා කරපු භාෂාවුනේ සිංහල විතරද? නෑ. සිංහල භාෂාව භාවිතා කරන අය හිටියා. ඒ වගේම දෙමළ භාෂාවත් භාවිතා කරන අය හිටියා. දැන් සමහර ඒවා කියන්නේ අපිට ආණ්ඩර දෙමළ වගේ කියලා. නේද? ඒ කියන්නේ මොකක්ද? අපිට තේරෙන්නෙම නැහැ. මම ඈතකදී දැනගත්තේ අපි ඔය ඇතර මේ සමහර දේවල් අපි වැරදිට තමයි අරන් තියෙන්නේ නේ. අnder දෙමළ. අnder දෙමළ නෙමෙයි. ආන්ද්‍රා දෙමළ. අන්න වචනේ. ආන්ද්‍රා දෙමළ. ආන්ද්‍රා දෙමළ. ඉන්දියාවේ ප්‍රාන්තයක් තියෙනවා ආන්ද්‍රා ප්‍රදේශ කියලා. ඒ ප්‍රාන්තයේ ඉන්න අය දෙමළ තමයි කතා කරන්නේ. හැබැයි ඒ දෙමළ තමිල්නාඩුවේ දෙමළට වඩා වෙනස්. ඒ අය කතා කරන දෙමළ තේරෙන්නේ නැහැලු අනිත් දෙමළ මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා මේ තේරෙන්නේ නැති හින්දා මේ දෙමළ තේරෙන්නේ නැති හින්දා ඒ මිනිස්සු කිව්වලු මේක හරියට නිකන් ආන්ද්‍රා දෙමළ වගේ. ආන්ද්‍රා දෙමළ තේරෙන්නේ නැහැ. අපි මොකද ආන්ද්‍රා දෙමළ අපිට උනේ මොකද්ද? අපිට අnder දෙමළ උනානේ. අන්න බලන්න විකාශන වෙලා දින හැටි. අපිට අnder දෙමළ වෙලා. අnder දෙමළ නෙමෙයි ආන්ද්‍රා දෙමළ. ඔන්න වචනේ ඇවිල්ලා දිනේ. මං කියන්න හදන්නේ. දැන් අපිට සමහරුන්ට තේරෙන්නේ නැති මට නම් ඉතින් දෙමළ තේරෙන්නේ නැහැ. සමහරලාට ඔය ටෙලිෆෝන් කෝල් එනවා මේ දෙමළ භාෂාවෙන් කතා කරන අය වැරදිලා. මම දන්නේ මට තේරෙන්නේ මම එයාට කියන එකම දේ මම සිංහල එච්චරයි මං කියන්නේ. ඉතින් මට තේරෙන්නේ. එතකොට රාජ්‍ය භාෂාව සිංහල කරපුවාම රටේ සියලුම නිල කටයුතු ගනුදෙනු සිද්ධ වෙන්නේ සිංහල භාෂාවෙන්. පස්සේ බෝඩ් එක සිංහලෙන්. ඔය හරි කාර්යාලයකට ගියොත් ඒකේ තියෙන තොරතුරු සියල්ල සිංහලෙන්. ලිපියක් එන්නේ සිංහලෙන්. විශ්වවිද්‍යාලයට යන්න තේරිච්ච දෙමළ දරුවට එන්නේ සිංහලෙන් ලියුම. ඒ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව. සිංහලෙන් විතරයි ගන්නේ. ඉතින් කොච්චර අපහසුතාවයකටපත් වෙයිදනේ. අපි හිතමුකෝ මේ අපේ මේ දරුවෙකුට අචිනි රශ්මිලාට එනවා දෙමළෙන් විභාගයට ලියන්න. උසස් පෙළ විභාගයට මාධ්‍ය දෙමළ. ප්‍රශ්න පත්‍රය දෙනවා රශ්මිලා දෙමළෙන්. මොකද කරන්නේ? ඒ විලාවට අපිපත් වෙන තත්වය අපිට හිතා ගන්න බෑ නේද? එහෙනම් එක් භාෂාවක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් ඔය ජාතිවාදීව හිතන හැමෝම ආන් එතන ඉඳන් හිතන්නේ. මං කියන්නේ ඔයාලා හිතනවා කියලා. සමහරව හිතනවනේ නේ. සමහරව ජාතිවාදීව හිතනවා. අම්බෝ ඕක තම්බිය. අම්බෝ ඕක හැඩි දෙමළනේ. එහෙම කියන්නේ. අනේ ඉතින් ඒතකොට අපි කවුද? ඉතින් ඔක්කොම එකම පාට ලේ දුවන එකම මිනිස් කොට්ටාසය. අදින පළඳින විදිහේ නේ නලලට තිලක තිබ්බ නිසා එයා දෙමළ වුණා. මේ කොණ්ඩේට මල් පිච්ච මල් බඳින නිසා එයා දෙමළ වුණා. කතා කරන භාෂාව දෙමළ නිසා එයා දෙමළ වුණා. ඉතින් මොකද්ද අපේ අතර තියෙන වෙනස? පොඩ්ඩක් නිකමට ඔය මේ බ්ලෙන්ඩ් එකේ වගේ චුට්ටක් කපලා බලන්නකො දෙන්නගේ. දෙමළේ කොළ පාටයි සිංහලේ රතු පාටයිද? එහෙම නැහැ. ඔක්කොගේම රතු පාට ලේ තමයි එන්නේ. ඉතින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරපුවාම එහෙනම් දෙමළයිට අසාධාරණයක් වෙනවා. ඩොනමෝර් සමයේදී මෙවැනි නීති සම්පාදනය වුණොත් ඒවා ආණ්ඩුකාරවරයා විසින් නිෂේධනය කෙරුවා. ඒවට අනුමැතිය දුන්නේ නැහැ. ඒකයි සුළු වාර්ගික කණ්ඩායම් වල ඒ අයට අසාධාරණව සලකන නැත්නම් අසමානව සලකන පනත් කියලා කියන්නේ. ඊළඟ එක ලියන්න ඕනෑම ආගමික කණ්ඩායමක විරෝධතාවයට ලක්වන පනත්.
ඕනෑම ආගමික කණ්ඩායමක විරෝධතාවයට ලක්වන පනත්. කණ්ඩායමක විරෝධතාවයට ලක්වන පනත්. ඊළඟට 5යි 6 වෙනි එක අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන පනත්. අධිකරණ ස්වාධීනත්වයට බලපාන පනත්. 7 වෙනි එක රාජ්‍ය ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවට බලපාන පනත්. රාජ්‍ය ආරක්ෂාව සහ මහජන ආරක්ෂාවට බලපාන පනත්. ඔය කියන වර්ග 7 පනත් කෙරුම්පත් ඉදිරිපත් වුණොත් ඒවා සම්පූර්ණයෙන්ම නිෂේධනය කිරීමේ බලය නැත්නම් අවලංගු කිරීමේ බලය ආණ්ඩුකාරවරයා සතු වෙනවා. ආණ්ඩුකාරවරයා සතු. සර් පස්වෙනි එක පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. පස්වෙනි එක මගේ පුතේ මම පහ ගන්න ඕනේ නේද? 1යි 2යි නේ 7යි 6යි 5යි ඕනෑම ආගමික කණ්ඩායමක විරෝධතාවයට ලක්වන පනත්. හරි නේද? right. හරි සර්. එහෙනම් පුතේ ඔන්න අපි යනවා 4 වෙනි ශීර්ෂයට. අපි 3 වෙනි ශීර්ෂය කතා කරුවේ 1යි 2යි 3යි. ඔව් 4 වෙනි ශීර්ෂයට යනවා. රාජ්‍ය සේවය පාලනය කිරීම. රාජ්‍ය සේවය පාලනය කිරීම. ඔව් රාජ්‍ය සේවය කියන්නේ ඕනෑම රටක පරිපාලනය සඳහා අංශ ගණනාවක් තියෙනවනේ නේද? දැන් විවස්ථායකේ විධායකේ අධිකරණ ඒවට අමතරව තව අංශයක් තියෙනවා. ඒ තමයි පරිපාලන අංශය. දැන් රටක තියෙනවනේ දේශපාලන අංශය, පරිපාලන අංශය, අධිකරණ අංශය. දේශපාලන අංශය මෙහෙවන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකයේ විසින්. මේ දෙගොල්ලෝ තමයි දේශපාලන අංශය මෙහෙවන්නේ. අධිකරණ අංශය මෙහෙවන්නේ උසාවි මගින්. නැත්නම් අධිකරණ ආයතන මගින්. පරිපාලන අංශය කියන්නේ බන්ධනාගාර, පොලිසිය, රාජ්‍ය ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, අමාත්‍යාංශ ලේකම් කාර්යාල ඔහොම දිනවනේ නේද? ආන්න ඒව ටික අයිති වෙනවා පරිපාලන අංශයට. ඉතින් ඒ වගේ තනතුරු දරන අය රටේ ඉහළම පිරිසක්. තරග විභාග දෙකක් තියෙනවා ලංකාවේ. SL AS අනිත් එක SL ES උපාධියක් ලබාගත් ඕනම කෙනෙකුට මේ
තරඟ විභාග දෙකට විවෘතව මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විශේෂ ක්ෂේත්‍රවල සේවය කරනකොට අවුරුදු 5 10 සේවාවන් සපුරා තිබෙනවා නම් සීමිත මට්ටමින් තරඟ කරන්න පුළුවන්. ඔයාලා අහලා ඇති සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කළමනාකරන සහකාර වශයෙන් වැඩ කරපු කෙනා මාස 6කට පස්සේ සහකාර ප්‍රාදේශීය ලේකම් වෙලා ගිය අවස්ථා තියෙනවා. පොලිස් කොස්තාපල් විදිහට වුණු කෙනා ASP වෙලා ගිය අවස්ථා තියෙනවා. ඊටාම සත්‍ය සිද්ධියක් තියෙනවා. ඒ පොලිසියේ වැඩ කරපු නිකම් පොලිස් කොස්තාපල් එක අවස්ථාවකදී පොලිසියට එනවා ASP පත්වීමක් අරගෙන. කොහොමද? විශ්වවිද්‍යාලයේ උපාධිය අරගෙන පොලිස් කොස්තාපල් වශයෙන් සේවය කරන කෙනාට ඊටාම විරල අවස්ථාවක් වෙනවා ASP තනතුරට බඳවා ගන්නවා 37ක්ද කොහෙද? සුදුසුකම උනේ උපාධියක් ලබා තිබීම, ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් දක්වන දක්ෂතා, ඔය වගේ දේවල්. මේ පොලිස් කොස්තාපල්වරයා අර ASP තනතුරට ඉල්ලුම් කරනවා. අවසානයේ මේ තෝරගත්ත 37 දෙනා අතරට මේ කොස්තාපල්වරයා තේරීපත් වෙනවා. ඊට පස්සේ එයා ඒ පොලිසියට එන්නේ, ඒ කියන්නේ ASP කියන්නේ පොලිසි කීපයක් බාර කෙනෙක්නේ. පොලිස් ස්ථාන 3 4ක් 5ක් 6ක් බාර කෙනෙක් නෙනේ. ඒ එහෙම තනතුරක ඉඳගෙන ඉන්නේ. අන්න ඒක තමයි පුතේ අධ්‍යාපනයේ වැදගත්කම. වෙනද හැමදාම OIC මහත්තයාට ගිහිල්ලා සැලියුට් කරපු පොලිස් කොස්තාපල්ට OIC මහත්තයාම ඇවිල්ලා සැලියුට් ගහලා කියලා තියන්නේ ඔබව මේ අහවල් තනතුරට තෝරාගෙන තිබෙනවා කියලා. ඒ කියන්නේ පොලිසියටමයි ඒක මෙසේජ් එකකින් පොලිසියට දැනුවත් කරා මොකක් හරි ඉතින් ඒ තනතුර පිරිනමන මොනවා හෝ පත්වීම් ලිපි දෙන මොකක් හරි වෙන්නේ නැති. අර පොලිසිය OIC මහත්තයාමයි ගිහිල්ලා සැලියුට් එකක් ගහලා කියලා තියන්නේ. ඉතින් ඒක ඉතිහාසයේ OIC කෙනෙක් කොස්තාපල් කෙනෙකුට සැලියුට් එකක් ගහපු අවස්ථාවක් වශයෙන් සලකනවා. එහෙම වෙන්නේ නැහැ නේද? ආන්න ඒකට තමයි ජීවිතේ පරිවර්තනය කියලා කියන්නේ. SLAS කියලා කියන්නේ ශ්‍රී ලංකා ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස්. ශ්‍රී ලංකා පරිපාලන සේවය. ඊටාම සීමිත ප්‍රමාණයක් බඳව ගන්නේ. 15000ක් විතර ලියනවා. 150ක් විතර බඳව ගන්නවා. හැබැයි නතර වෙන්නේ කොහෙන්ද? ඒක පාස් වුණොත්. ඒ අය තමයි මේ බලය දරන පිරිස්. අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන අධ්‍යක්ෂකවරු, තීරුබදු රහිත වාහන ලක්ෂ 70ක 80ක වාහනයක් හම්බ වෙනවා තීරුබදු රහිතව අවුරුදු 5න් 5ට. වැටුප, දීමන, නිල වාහන, නිල නිවාස, නිල දුරකථන බිල නේ, රියදුරු ඔක්කොම ටික ඉතින් ලැබෙනවා. ඊට අමතරව සමාජය තුළ තිබෙන පිළිගැනීම. මේකයි කියන්නේ කැපවීම තුළින් ඒ තැන් වලට යා හැකි අවස්ථා ඔබ විසින් ළඟා කර ගන්න ඕනේ. නිකන් අර මං කිව්වේ ඒකයි ගෙදරලා ඔහේ ඉඳලා මේ ටීවී එකක් බලාගෙන එහෙම ගියයි කියලා ජීවිතේ සතුටින් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු 2ක් කට්ට ගන්න. අවුරුදු 2ක් කට්ට ගාලා ජීවිතේ ඊටු ටික සතුටින් ගත කරා. අවුරුදු 2ක් ජොලියෙන් ඉඳලා ඊටු මුළු ජීවිත කාලෙම කට්ට ගන්න එපා. නේද? අවුරුදු 2ක් හරි ජොලියෙන් ඉන්නවා. අනේ ඒ සර් හරි ෂෝක් අප්පා. විහිළු කරනවා මාරයි ඈ. බඩ පැලෙන කතා කියන්නේ අපිට hina වෙලා පණ යනවා. එහෙමයි යන්නේ පන්තර ළමයි. ඔය කලා විෂය ධාරාවේ තමයි ඔබ ගොඩක් දෙන්නේ කලා සහ වාණිජ්‍ය විෂය ධාරාවේ. ඔය මේ මැත් සයන්ස් වල නෑ ඒ වගේ ඉගෙන උගන්නන එක්කෙනා දිහා බලලා ළමයි යන්නේ. අපේ විෂය ධාරාවල ගොඩක් එහෙමයි අර අඩු අධ්‍යාපනයේ යන පිරිසක් නේ වැඩි හරියක් ඉන්නේ. හැබැයි ඒ අතරේ හොඳ ප්‍රතිඵල දෙන්න කට්ටිය ඒගොල්ලෝ ඉගෙන ගන්න බලාගෙන යනවා. අපි ගාව ඉතුරුලා තියෙන එහෙමයි. ඉගෙන ගන්න ටික අපි අය ඉතුරුලා තියෙනවා. ඇයි අපි උගන්නන එක විතරනේ කරන්නේ. ඉතින් අවසානයේ සිලබස් කවර් කරලත් නැහැ මොනවත් නැහැ. අමාරු වෙනවා ළමයි ටික. එහෙම නෙමේ ජීවිතේට මඟ පෙන්වන්න කෙනෙක් ඕන කරන්නේ මේ අවුරුදු දෙකේ hina වෙලා ජොලිය හිටියට කමක් නැහැ. අනිත් වැඩ ටික හරියට කරගන්න ඕනේ. දැන් සැලෝලයිට් ලෝකවල ජීවත් කර සින්තටික් සිහිනවල ජීවත් කරවන්න වැඩක් නැහැ නේ. මම කියන්නේ සිහිනවල ජීවත් වෙන්න එපා. මොකද හේතුව?
උදේ නැගිට්ටාම සියල්ල අමතක වෙලා යනවා. එතන ඉවරයි සීනවල ජීවත් වෙච්චාම. සීනවල ජීවත් වෙනව වෙනුවට ඉලක්කවල ජීවත් වෙන්න. නේද? ඉලක්කවල ජීවත් වෙන මම මේ දිනාගත හැකි ළඟා කරගත ඉලක්කයක මම ඉන්නේ කියලා හැම වෙලාවෙම හිතන්නේ. මං අහවල් තැනට තමයි යන්නේ. හරි. එහෙම ජීවත් වෙන්න. ඉලක්කයක් නැති ජීවිතේ නිකන් හරියට අර උඩ ඈත යන සරුංගලේ වගේ හුලඟට යනවා සීමාවක් නැහැ, පාරක් නැහැ, තොටක් නැහැ. හුලඟේ ඡණ්ඩ මාරුතට අහුවෙච්ච ගම නූල දෙකට මෙලින් කඩලා ගියා. කොහෙට ගිහිල්ලා වැටුණාද දන්නේ නැහැ. එහෙම ජීවත් වෙන්න එපා. හරි. හරි. එතකොට දැන් මෙන්න මේ පරිපාලන අංශය මෙහෙවන පිරිස තමයි මේ රාජ්‍ය නිලධාරීන් කියලා කියන්නේ. ඒ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, ඒ අය උසස් කිරීම, ඒ අයගේ විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම, අනුතරින් ඉවත් කිරීම, මෙන්න මේ වගේ බලතල තිබුණේ ආණ්ඩුකාරවරයාට. හැබැයි මේවා ආණ්ඩුකාරවරයා විසින් ඍජුවම ක්‍රියාත්මක කරුවේ නැහැ. ඒ සඳහා ඩොනමෝර් ප්‍රසංස්කරණය යටතේ ස්ථාපිත කෙරුවා විශේෂිත ආයතනයක් රාජ්‍ය සේවා කොමිසම. ආනේ රාජ්‍ය සේවා කොමිසමේ සහයෝගය ඇතිව ආණ්ඩුකාරවරයා මේ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම, විනය පාලනයේ සේවයෙන් ඉවත් කිරීම කියන කාර්යයන් කෙරුවා. ඒ රාජ්‍ය නිලධාරීන් නෙවෙයි අර තුන් දෙනා නෙවෙයි. හොඳේ. ඒ තුන් දෙනා වෙනයි මේ රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් මේ. අර තුන් දෙනා බ්‍රිතාන්‍ය නියෝජනය කරපු විශේෂිත නිලධාරීන් තුන් දෙනා. ඒ තුන් දෙනා වෙනයි. අපි ලියමු රාජ්‍ය සේවයේ පාලනය කිරීම යටතේ රාජ්‍ය සේවකයන් පත් කිරීම, රාජ්‍ය සේවකයන් පත් කිරීම, මාරු කිරීම, මාරු කරනවා කියන්නේ ස්ථාන මාරු කරනවා. මාරු කිරීම, ඔවුන්ගේ විනය පාලනය, ඔවුන්ගේ විනය පාලනය, තනතුරෙන් ඉවත් කිරීම, තනතුරෙන් ඉවත් කිරීම, යන කාර්යයන් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාවට නැංවීය. ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාවට නැංවීය. මෙම කාර්යයන් ඉටු කිරීමේදී ආණ්ඩුකාරවරයා රාජ්‍ය සේවා කොමිසමේ සහාය ලබා ගත්තේ. රාජ්‍ය සේවා කොමිසමේ සහාය ලබා ගත්තේ. ඊළඟ ශීර්ෂය පස්වෙනි ශීර්ෂය ව්‍යවස්ථාදායක බලතල. ව්‍යවස්ථාදායක බලතල. ඔන්න මතක් කරගන්න පුතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සමාජිකයෝ ඔක්කොම 61යි. හරි.
මේ සමාජිකයන් 61 දෙනාගෙන් මේ 61 දෙනා පත් වුණේ ආකාර තුනකට. කොහොමද? සර්වජන ඡන්ද බලයෙන් කීයද? දැන් මං කියලා වැඩක් නැහැ. දැන් ඔයාලා කියන්නේ. සර්වජන ඡන්ද බලයෙන් කීයද? 50යි. අන්න රයිට්. එතකොට මේ 50 දෙනාව ජනතාව විසින් තෝරගත්තේ. නිල බලයෙන්ම පත් වුණා 3 දෙනෙක්. රාජ්‍යධාරීන් 3 දෙනා නිල බලයෙන් පත් වුණේ. හරි. නිල බලයෙන් පත් වුණේ රාජධාරීන් 3 දෙනා නිල බලයෙන් පත් වුණේ. ඔය අතරේ හිටියනේ තවත් කී දෙනෙක් අඩුයිද? 53යි 53යි. උදේ මම ක්ලාස් එකේ ඉඳලා පොඩ්ඩක් ගන්නෑ. සර් හරි. ඇහෙනව නේද? හරි. රාජධාරීන් 3 දෙනායි ඡන්දයෙන් පත් වෙන 50යි 53යි 61 වෙන්න තව 8ක් අඩුයි. මේ 8 දෙනාව පත් කරන්නේ කවුද? ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීමෙන් පත් කරන්නේ. ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීම. එහෙනම් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරපු ව්‍යවස්ථාදායක කටයුතු අතරින් එක ප්‍රධාන කාර්යයක් තමයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරුන් 8 දෙනෙක් නම් කිරීමෙන් පත් කිරීම. ඒ තමයි එක කාර්යයක්. ඊට අමතරව මේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හැරීම, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සැසිවාර කැඳවීම, අවසන් කිරීම, මෙන්න මේ වගේ කාර්යයන් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කෙරුවා. අපි කතා කරා මේ ඉස්සලා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හැරීමේදී ආණ්ඩුකාරවරයාට පියවර කීපයක් අනුගමනය කරන්න පුළුවන්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය අවුරුදු 5යි. මේ අවුරුදු 5න් 4ක් ගත වුණාට පස්සේ ඕනෑම මොහොතක රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරින්න පුළුවන්. අයවැය පරාජයටපත් වුණොත් රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරින්න පුළුවන්. අයවැය ඉදිරිපත් කරලා මාස 6ක් යනතුරුත් සම්මත වුණේ නැත්නම් රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරින්න පුළුවන්. හරි. අමාත්‍ය මණ්ඩලයේ එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණොත් රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරින්න පුළුවන්. ඊළඟට අර 18 වෙනි වගන්තිය යටතේ දීලා තිබුණා ආණ්ඩුකරුට අභිමත අවස්ථාවකදී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරින්න පුළුවන් කියලා. හැබැයි එවැනි අවස්ථාවකදී යා විසිරුවා හැරි ඇයි කියලා හේතු කියන්න ඕනේ. ඒ උණුවැගේ විවිධ කාරණා පදනම් කරගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරින්න පුළුවන්. අපි ඒව ඔක්කොම මෙතන ලියන්නේ නැහැ. හරි. අපි ලියමු මෙහෙම. රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 8 දෙනෙක් පත් කිරීම,
මන්ත්‍රීවරු 8 දෙනෙක් පත් කිරීම, මන්ත්‍රණ සභාවේ සැසිවාර විවෘත කිරීම, මන්ත්‍රණ සභාවේ සැසිවාර විවෘත කිරීම, राज्य मंत्र सभा विसुरुवा හැරීම, राज्य मंत्र सभा विसुरुवा හැරීම, हदिसी अवस्थावकදී सभाව ඇමතීම යන व्यवस्थादायक බලතල ආණ්ඩුකරුට හිමි විය. සර් ආපහු කියන්නකෝ. राज्य मंत्रिसभाව ඇමතීමනේ දැන් අපිට කිව්වේ. ඔව් ඔයා කොතනද ලියාගත්ත තැන කියන්න පුතේ මට. ඉක්මනට. අර හදිසි අවස්ථාවක ඊළඟ කාරණේ ලියන්න. අපි මේ කාරණේ කතා කරලා අද දවසට නතර කරනවා. නීති සම්පාදනය පිළිබඳ විශේෂ බලතල. නීති සම්පාදනය පිළිබඳ විශේෂ බලතල. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා නීති සම්පාදනය කරන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. 50 කෙටුම්පතක් ගෙනාවා, ඒක සාකච්ඡා කෙරුවා, වාද විවාද කෙරුවා, බහුතර කැමැත්තෙන් සම්මත කෙරුවා, ආණ්ඩුකාරවරයා වෙත යොමු කෙරුවා, ආණ්ඩුකරුගේ අත්සන යෙදුවට පස්සේ ඒක නීතියක් බවට පත් වුණා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. හැබැයි ආණ්ඩුකාරවරයාට විශේෂ බලයක් හිමි කරලා දුන්නා राज्य मंत्रण सभाවේ අවසරයකින් තොරව නීති සම්පාදනය කරන්න පුළුවන්. රටේ මනා පාලනය, යහපාලනය, යහ පැවැත්ම මෙන්න මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට අරගෙන රට තුල ඉතාම හොඳ දේශපාලන තත්ත්වයක් පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් මනා පාලනයක් පවත්වාගෙන යන්න ආණ්ඩුකාරවරයාට පුළුවන් राज्य मंत्र सभाවේ අවසරයකින් තොරව නීති සම්පාදනය කරන්න. එතකොට එයාට තනියෙන් නීති සම්පාදනය කර ගැනීම පිළිබඳ බලයක් තමයි මේ දීලා තියෙන්නේ. හරි? අපි ඒ අවස්ථාව ලියාගමු. තව අවස්ථා කිහිපයක් තියෙනවා ලියන්න. ඒක ටික අපි ඊළඟ දවසේ කතා කරනවා. ලියන්න මෙහෙම. විශේෂ තත්වයන් තුල නීති පැනවීමේ බලයක්
ආණ්ඩුකරුට හිමි විය ආණ්ඩුකරුට හිමි විය යහපාලනය සහ මහජන විශ්වාසය යහපාලනය සහ මහජන විශ්වාසය පවත්වාගෙන යා යුතුයයි අදහස් කරන විටක ඊට අදාළව නීති පැනවීමේ බලයක් ආණ්ඩුකරුට හිමි විය මේ සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය අවශ්‍ය නොවිය හරි ආණ්ඩුකාරවරයා පිළිබඳව මාතෘකාව අවසන් නැහැ අපි බ්‍රහස්පතින්දා උදේ ඊටු ටික කතා කරනවා සහභාගී වෙන්න පුළුවන් අය සහභාගී වෙන්න බැරි අය වීඩියෝ එක බලන්න හරි ඉතින් මේ අද ටිකක් වෙන අමතර දේවල් කතා කරන්න ගිය නිසා පැය දෙකයි විනාඩි 20ක් විතරක් කෙරුවා නමුත් මේ අපිට මේ මාතෘකාව අවසන් කරන්න බැරි වුණා නේද ඔව් හරි එහෙමනම් අපි බ්‍රහස්පතින්දා කතා කරනවා ඊටු ටික අඟහරුවා දවසේ රිවිෂන් එක අපි කරනවා මතක තියාගන්න ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න සූදානම් වෙලා එන්න නේද මුළු රාජ්‍ය පාඩම හොඳට බලා ගන්න. ඒතර කොහෙන් හරි ප්‍රශ්නයක් මම ලියන්න දෙනවා. ලියන්න දීලා ඊට පස්සේ තමයි අපි ටියුට් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සර්.